නමෝ බුද්ධාය. විධිමත් යාන්ත්‍රණයකට නිවැරදි ආමන්ත්‍රණයක් මහජන වේදිකාවෙන් කාලීන වශයෙන් වැදගත් වෙන කතා බහක් ආරම්භ කරන්නටයි අදත් අපි සූදානම් වන්නේ. ඔබ පරිගණකය භාවිතා කරන පුද්ගලයෙක් නම්, ඔබ ජංගම දුරකථනයකට හුරු වී සිටින පුද්ගලයෙක් නම්, අද අපි මේ සිදු කරන කතා බහ ඔබට ඊටාම ප්‍රයෝජනවත් වෙන ආකාරයේ එකක් වෙනවා. ඒ නිසාම ආරාධනා කරනවා අද වෙනකොට පරිගණකයේ සහ ජංගම දුරකථනයෙන් බැහැර වූ පුද්ගලයන් නොමැති තරම්. ඒ නිසා අප සියලු දෙනාටම අද මේ සිදු කරන කතා බහ තාම වැදගත් වෙනවා ඇති. ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මහජන වේදිකාවත් සමග ඒකාත්මික වන ලෙස මේ විධිමත් යාන්ත්‍රණයකට නිවැරදි ආමන්ත්‍රණයක් මහජන වේදිකාව. මහජන වේදිකාවෙන් අද අපි කතා බහ කරන්නේ පරිගණක අපරාධ හා ඒ සම්බන්ධ ශ්‍රී ලංකාවේ නීතිය කොයි වගේ එකක්ද කියන කාරණය පිළිබඳව. ඒ පිළිබඳව කතා බහ කරන්නට අද මහජන වේදිකාව මැදිරියට පැමිණ සිටිනවා ජ්‍යෙෂ්ඨ නීතිඥ සුලින් අබේරත්න මහත්මයා. එතුමා කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම නීතිඥ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙක් වශයෙන්ත් කටයුතු කරපු ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ හා සම්බන්ධ නීතිය සම්බන්ධයෙන් සිටින විශේෂඥයෙක්. අපි එතුමාව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා මහජන වේදිකාවට. ආයුබෝවන් ඔබතුමන්. අතීතයේ අපි අපරාධ විදිහට ඇහුවේ මිනිස්සු තමන්ගේ ශරීරය භාවිතා කරලා කරන අපරාධ, සොරකම්, මිනී මැරීම, ස්ත්‍රී දූෂණ මේ වගේ දේවල්. අද වෙනකොට මේ අපරාධ වලින් ඊට වඩා තවත් වෙනස් ආකාරයේ අපරාධ අද ලෝකයේ අහන්න ලැබෙනවා මේ පරිගණක ආශ්‍රිතව පුද්ගලයන් සිදු කරන දේවල්. ඉතින් පරිගණකය නැත්නම් මේ ජංගම දුරකථනය අපේ ජීවිතයට අද ඊටාම බද්ධ වෙලා තිබෙන දෙයක්. විශේෂයෙන්ම නූතන තරුණ පරම්පරාව ජංගම දුරකථනය හා පරිගණකයකින් තොරව තමන්ගේ ජීවිතේ සමහර විට දිනක් ගත කිරීම පවා ඔවුන්ට ඊටාම අසීරු කාරණයක් වෙලා තියෙනවා. මේ තාක්ෂණයත් සමග පවතින මේ තාක්ෂණික ලෝකයේ අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අනිවාර්යයෙන්ම හඳුනාගත යුතු දෙයක් තමයි මේ තාක්ෂණික මෙවලම් සමග ගොඩනැගෙන මේ නව අපරාධ. පරිගණක අපරාධ කියන්නේ මොනවාද? ඒවා සම්බන්ධයෙන් ලෝකයේ පවතින නීති රීති මොනවාද? සහ ශ්‍රී ලංකාවේ පවතින නීති රීති මොනවාද? සහ ඒ වගේම යම් වෙනස්කම් වෙන්නට තියෙනවා නම් ඒවා කොහොමද? සහ ඔබට අපට පරිගණක අපරාධයකට මුහුණ දීමට සිදු වුණොත් අපි එහි වින්දිතයෙකු බවට පත් වුණොත් අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණා පිළිබඳව අපි සැලකිලිමත් විය යුතු වෙනවා. එසේනම් අපි මේ කතා බහ ආරම්භ කරමු. ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබේරත්න මහත්මයා අපිට පැහැදිලි කරලා දෙන නීතිඥතුමනි, මේ ලෝකයේ මේ විද්‍යාව සහ තාක්ෂණික දියුණුවත් එක්ක නීතියේ වෙනස්කම් සිදුවීම අවශ්‍ය වෙනවත් එක්කම කොහොමද මේ පරිගණක අපරාධ සම්බන්ධ නීතිය ගොඩනැගිලා තියෙන්නේ? අපි සියවස් ගානක ඉඳලා අපි දන්නවා ලෝකේ විද්‍යාව තාක්ෂණය දියුණු වෙමින් පවතින දෙයක්. දැන් තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මේ විද්‍යාවේ එක් පැතිකඩක්. දැන් අත් වශයෙන්ම මේ පරිගණකය සහ මේ වෙනකොට අපි භාවිත කරන ජාල පද්ධති අපි ඕනෑම වෘත්තියක නියැල වෙන්න පුළුවන්. අපි ව්‍යාපාරික නියැලතරත් එක්ක වෙන්න පුළුවන්. සමහරලාට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කලින් කිව්වා වගේ මේ සෑම කෙනෙකුටම මේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ දියුණුව අදාළයි. මේ වෙනකොට අපි හොඳට හිතලා බැලුවොත් අපේ ජීවිතයට කොමන හෝ මාර්ගයකින් එදිනදා කටයුතු වලට මේ දේ සම්බන්ධයි. දැන් ලෝකයේ ඕනෑම භාවිතා කරන මෙවලමක් යම් උපක්‍රමයක් ක්‍රමවේදයක් බැලුවොත් මේවා ගොඩක් වෙලාවට මනුෂ්‍යයාගේ මානව වර්ගයාගේ පහසුව සඳහා මේ මනුෂ්‍ය වර්ගය විසින් ඇති කර ගන්න ලද දේවල්. හැබැයි ඊටමන්ද ස්වල්ප පිරිසක් ඉන්නවා මේ මොන දේ කළත් මේ සියල්ල අවභාවිතා කරන දේ. දැන් ඔබ කිව්වා පරිදි මේ පරිගණක සහ ජාල පද්ධතියටත් මේක පොදුයි. මේක පොදු නියමයක්. මේ පරිගණක සහ ජාල පද්ධති වලින් මනුෂ්‍ය වර්ගයාට සිදුවන සේවය අතිවිශාලයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ ශල්‍යගාරවල භාවිතා කරන නැත්නම් වෙනත් ආකාරයෙන් භාවිතා කරන සියලුම යන්ත්‍ර මේ පරිගණක කියන ගණයටයි වැටෙන්නේ. ඉංජිනේරුවරයෙක් ගත්තොත් ඕක කරන සියලුම ඉංජිනේරුමය මොකද ඇඳින් ඒ සියල්ලක්ම පරිගණක ආශ්‍රයෙන් සිද්ධ කරන්නේ. ගණකාධිපතිවරුන්ටත් එහෙමයි. නීති වෘත්තියත් එහෙමයි.
අද ව්‍යාපාර ලෝකයේ බොහොමයක් සිද්ධ කරන්නේ පරිගණක ආශ්‍රයෙන්. එතකොට කාලගුණේ පවා අපි කල්ැතු අනාවැකි සුනාමි වැනි දේවල් අපි දැන් දැනගන්නේ ඒ පරිගණක පද්ධතිය ඔස්සේ. දැන් මේ අනුව කොයි අතින් බැලුවත් මේ මෙවලම් අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තිබෙනවා. දැන් ඔබ කිව්ව පරිදි මේ බොහෝ දෙනා මේවා හොඳ ආකාරයට භාවිත කරනකොට යම් පිරිසක් මේවා අවභාවිත කරනකොට මේවා අපි බලන්න ඕනේ මේ අපේ තියෙන සම්ප්‍රදායික නීති පද්ධතියක් තුල ඉඳගෙන මේ සම්බන්ධයෙන් වෙන මේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්ද කියලා. නෑ ඒක තමයි මේ ලෝකයේ හැම රටක්ම වාගේ එකතු වෙලා මේ සොයා ගන්න දේ. අපි මුලින්ම කිව්වොත් පරිගණකයක් කියන්නේ මොකද්ද කියලා. අපි බලන්න ඕනේ මොකද්ද පරිගණකයක් කියන්නේ කියලා. දැන් පරිගණකයක් කියන්නේ අපේ 54ක් තියෙන ප්‍රධාන වශයෙන් දැනට බලපාන අපි ඉදිරියේදී කතා කරමු. මේ සෑම පනතකින්ම පරිගණකය කියන එක අර්ථ ගන්නෙනවා. මේ අපේ රට විතරක් නෙමෙයි අනිත් රටවලත් මේ ආකාරයෙන් තමයි මේ පරිගණකය කියන එක අර්ථ ගන්නෙන්නේ. යම්කිසි මෙවලමක් තිබෙනවා නම් යම්කිසි දෙයක් යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට පරිවර්තනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි කියනවා processing unit එකක් කියලා. අපි ඒක අර්ථ ගන්නනවා පරිගණකයක් විදිහට. දැන් අපි භාවිත කරන ජංගම දුරකථනය. ඒක ස්මාර්ට් ෆෝන් එකක්ද යන්න නෙමෙයි. ඒ ඕනෙම ඕනෙම ජංගම දුරකථනයක සිද්ධ වෙන්නේ මේ දෙයමයි. එතකොට මේ අර්ථයෙන් බැලුවොත් නිවසක තියෙන මයික්‍රෝවේව් උදුනක් පවා එයත් ගණන්නේ මේ පරිගණකය කියන අර්ථකථනයටයි. දැන් ඒ නිසා අපි මෙවැනි යන්ත්‍රයක් භාවිත කරනකොට මේකට පිටුපස තිබෙන මේ සම්බන්ධයෙන් කරන ගනුදෙනු ආශ්‍රිතව සිදු කරන දේවල් වලට නීති පද්ධතියක් අදාළ වෙන්නේ කොහොමද කියන එක අපි සලක බලන්න වෙනවා. අනිවාර්යයෙන්ම. දැන් අපිට තියෙන අභියෝගය තමයි මේ පවතින නීති රාමුවක සම්ප්‍රදායික නීති රාමුවකින් මේ දේ ඉටු කරගන්න පුළුවන්ද නැත්නම් නව නීති පද්ධතියක් සහ ක්‍රමවේදයක් ප්‍රතිපත්ති ලෝකෙට අවශ්‍යද? එතකොට අපි රටක් වශයෙන් බැලුවොත් අපිට වෙනම නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අපි අලුත් නීති එකතු කරනකොට යම්කිසි ගැටීම් ඇති වෙන්න පුළුවන්ද? මේ ගැටීම් සමනය කරගන්නේ කොහොමද? වෙනත් ජාතීන් සමග එකට අපි කියන්නේ විශ්වගම්මානය කියලානේ. විශ්වගම්මානත් එක්ක කොහොමද එකට යන්න මේ නීති වෙනස් කරගන්නේ කොහොමද කියන එක. ඒ අභියෝගය අපි හැමෝගේ තියෙනවා. ඒකට යම් පිළිතුරු ශ්‍රී ලංකාව තුලින්ම අද වෙනකොට සොයාගෙන තිබෙනවා මේ ගැටලු වලට. අපි ඒවා පිළිබඳව කතා බහ කරමු වැඩි දුර විස්තර. දැන් අද වෙනකොට මේ ජංගම දුරකථනය කියන එක ගම්දනව් සිසාරා ඕනෑම පුද්ගලයෙක්ට හුරු පුරුදු මෙවලමක් බවට පත් වෙලා තියෙනවා. මේ දුරකථනයෙන් අපිට ඇසුරු සැනින් අද වෙනකොට මේ අන්තර්ජාලය කියන මේ නව සොයා ගැනීම නව භාවිතයත් එක්ක අපිට පුරුදු වෙලා තියෙනවා. තොරතුරු ඉතාමත් කෙටි කාලයකින් අපිට පරිශීලනය කරගන්න ළඟා කරගන්න. ඒ වගේම මේ සමාජ මාධ්‍යවලට අපිට හැකියාව තිබෙනවා අපේ අතිශය පෞද්ගලික තොරතුරු පවා මුදා හැරීම අපි සිද්ධ කරනවා. ඉතින් මේ වගේ එක්තරා පිරිසක් විනෝදාස්වාදයේ වගේ කටයුතු සිදු කරනවා. තවත් පිරිසක් ව්‍යාපාර කටයුතු මේ වගේ සිදු කරනවා. මුදල් ලිපයම මේ වගේ සිදු කරනවා. මේ සියලු කාර්යයන් මේ සියලු පරමාර්ථ මගින් අපේ නොසිතන එක්තරා පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරීත්වයකින් තවත් පුද්ගලයෙක්ගේ ජීවිතයට ඔහු ගොඩනගාගත් ප්‍රතිරූපයට හානි වන ආකාරයේ ක්‍රියාදාමයන් රාශියක් මේ පරිගණක හරහා අද වෙනකොට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ඔබ යම්කිසි මුදලක් ඔබේ ආර්ථිකයට පවා ගැටලු ඇතිවන ආකාරයේ පරිගණක අපරාධ අද වෙනකොට ලෝකයේ සහ ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙනවා. ඉතින් මේවා පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. නීතිඥතුමනි දැන් ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ මේ පරිගණක අපරාධ සම්බන්ධයෙන් නීතියක් තියෙනවාද කියන කාරණය පිළිබඳව පවා බොහෝ දෙනා දැනුවත් නැහැ. දැන් බොහෝ දෙනා දන්නවා ඉඩම් සම්බන්ධයෙන් නීතියක් තියෙනවා. වාණිජ නීතියක් තියෙනවා. එතකොට සොරකමක් කරොත් මිනීමරුමක් කරොත් ඊට ශ්‍රී ලංකාව තුළ නීතියක් ක්‍රියාත්මක වෙනවා. නමුත් Tamanගේ අවසරයකින් තොරව තවත් පුද්ගලයෙක් Tamanගේ අතිශය පෞද්ගලික ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහරිනවා නම් ඒක සම්බන්ධයෙන් Tamanට ගන්නට පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද කියන කාරණය පිළිබඳව ලංකාවේ බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසාම අපි කතා බහ කරන්නට අවශ්‍යම වෙනවා මේ පරිගණක අපරාධ කියන ඔබතුමා අර්ථ දැක්වීමක් කරා. ඒත් එක්කම මේ කොහොමද මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීම නැත්නම් මේ පරිගණක අපරාධ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ මොන වගේ නීති ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ අපි දැනගන්නට අවශ්‍ය වෙනවා අපිට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න.
මුලින්ම අපි බලන්න ඕනේ පරිගණකයකින් තව පරිගණකයකට යම්කිසි පණිවිඩයක් යවනකොට අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඔබ කියු පරිදි ජංගම දුරකථනයක් මගින් යම් තවත් ජංගම දුරකථනයකට හෝ නැත්නම් වෙනත් sannivedana උපකරණයකට පණිවිඩයක් යවනකොට මේ මොකද සිද්ධ වෙන කාර්යාවලිය කියලා. දැන් කලින් අපි දන්නවා අපිට පුරුදු දෙයක් තමයි අපි ලිපි මගින් ගනුදෙනු කරනවා. ඒ වගේම විදුලි පුවත් මගින් යම් පණිවිඩ යවනවා. දැන් මේවට අදාළ වෙන නීතියක් තිබෙනවා. සමහර වෙලාවට අපිට කඩදාසි මාර්ගයෙන් සහ පෑන් පැන්සල් භාවිතා කරලා යම් ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. දැන් මේ පරිගණක ජංගම දුරකථනත් ඇතුළුව අපි යම් කාරණා සිද්ධ කරනකොට මෙහිදී සිද්ධ වෙන්නේ අර කඩදාසි මාධ්‍ය දැන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක්කට පරිවර්තනය වෙලා දැන් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා තමයි මේ ගනුදෙනු සිද්ධ කරන්නේ. මෙහිදී සිද්ධ වෙලා තිබෙන්නේ මාධ්‍ය වෙනස් වීමක් පමණයි. දැන් අපි ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද මේ අපි මෙවලම් හරහා මේ නව උපකරණ හරහා භාවිතා කළාට මාධ්‍ය වෙනසක් සිද්ධ වුණාට නීති පද්ධතියේ මූලික න්‍යායන් සියල්ලක්ම මේ අපි කරන ගනුදෙනු වල කියන්නේ SMS මගින් වෙන්න පුළුවන්, MMS මගින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊමේල් පණිවිඩයක් එන්න පුළුවන්. මේ සියලුම පණිවිඩ වලට මේක පොදුයි. හොඳයි. ඒ කියන්නේ ඔබතුමා අදහස් කරන්නේ දැන් අපි හිතමුකෝ SMS මාර්ගයෙන් යම්කිසි ගනුදෙනුවක් සිදු කරයි කියලා. එතකොට ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යටතේ අපිට ඒ SMS පණිවිඩය අපිට නීතිය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තියෙනවද? අපේ ව්‍යවස්ථාදායකය 2006 ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත හඳුන්ලා දීලා තිබෙනවා. එය සංශෝධනය වෙලා තිනවා 2017 වර්ෂයේ අපි අන්තර්ජාතික සම්මුතියකට අත්සන් දෙබ්බට පස්සේ ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ලේඛන අපේ නීතිය හැටියට පිළිගන්නවා. ඒ කියන්නේ ඒත් එක්කම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සිද්ධ කරන යම්කිසි ගනුදෙනුවකට අවශ්‍ය වන එය ලිඛිතව තිබිය යුතුයි සහ එය ඒ සඳහා අත්සනක් තිබිය යුතුයි කියන අවශ්‍යතාවය තිබෙනවා නම් ඒ කාරණා දෙක ඉලෙක්ට්‍රොනික ලේඛනයකින් සහ ඉලෙක්ට්‍රොනික ලේඛනය මත තබන ඉලෙක්ට්‍රොනික අත්සනක් හෝ නැත්නම් ඩිජිටල් අත්සනක් මගින් ඒක සාක්ෂාත් කරන්න පුළුවන්. එයත් පනතේ 7 වන වගන්ති යටතේ පිළිගන්නවා. ඒ නිසා යම් කෙනෙක් හිතනවා නම් SMS එකක් හරි MMS එකක් හරි ඊමේල් එකක් යවලා ඒක මකලා දැම්මට පස්සේ කිසිම වගකීමක් නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ. ඔව් ඒ නීතියෙන් අනුව වගකීමෙන් බැඳෙනවා. මම හිතන්නේ ඒක මේ බොහෝ දෙනා නොදන්න කාරණයක් ඔබතුමා මතක් කරේ. අපි බොහෝ වෙලාවට හිතන්නේ අපි හිතන්නේ ලිඛිතව යමක් තිබෙන්නටම අවශ්‍යයි. අපි බොහෝ විට ගනුදෙනු කරනවා මේ ජංගම දුරකථන හදලා. නමුත් එවැනි ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක් භාවිතා කිරීමෙන් පවා ඔබට අපරාධයක් කිරීමේ හැකියාව අද වෙනකොට නැහැ. ඔව් තවදුරටත් අපි කතා බහ කරමු. දැන් මේක තමයි මූලික දේ. දැන් ඒ අනුව අපි සියලු දෙනා මතක් කරලා තියාගන්න ඕන දෙයක් තමයි දැන් කඩදාසි මාධ්‍යයෙන් නැති වුණා කියලා එහෙම නීතියක් නැහැ කියලා කියන්න බෑ. දැන් නීතිය ක්‍රියාත්මකයි. ඒ අනුව ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිද්ධ කරන සෑම ගනුදෙනුවක්ම අපේ නීතිය ඉදිරියේ බලාත්මකයි. දැන් මේ ආකාරයට ගනුදෙනු සිද්ධ වෙනකොට මේවා මේ අපි හිතන තරම් බොහොම සුමටව බොහොම පහසුවෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේවා මේ සම්බන්ධයෙන් යම් අපගමනීම් සිද්ධ වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපරාධ ඔබ කලින් කිව්වා වගේ අපරාධ සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔප්පු වංචා. එතකොට ලේඛන වශයෙන් කූට ලෙස ලේඛන සෑදීම්, ව්‍යාජ අත්සන් තැබීම අපිට සුලභව දකින්න පුළුවන් දෙයක්. දැන් ඒ වගේ කාරණා මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට පොදුයි. මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයත් මම කලින් කිව්වා වගේ අවභාවිත කරන පිරිස ඉන්නවා. දැන් එතෙන් තමයි ඔය පරිගණක සහ ජාල පද්ධතියට අදාළ අපරාධ සම්බන්ධ කියන කාරණාව මතුවෙන්නේ. දැන් එතෙන් තමයි බලන්න ඕනේ අර මම කලින් කිව්වා වගේ මාධ්‍ය වෙනස් වුණාම අපිට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත කියලා වෙනම නීතියක් පනවන්න වුණා. ඒ සම්බන්ධයෙන් නීති ඉදිරියේ පිළිගැනීම සිද්ධ කරන්න. දැන් බලන්න ඕනේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනකොට යම් කෙනෙක් ඒ සම්බන්ධයෙන් සාපරාධී ක්‍රියාවන් කරනවා නම් අපේ රටේ දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ එහෙම නැත්නම් වෙනත් අනපනත් වලින් පනවලා තිබෙන හඳුනාගත් අපරාධ ප්‍රමාණවත්ද කියලා පරිගණක සහ ජාල පදනම් කරගත්ත අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන්න. දැන් අපේ රටේ පරිගණක අපරාධ පනත 2007 පරිගණක අපරාධ පනත ව්‍යවස්ථාදායක විසින් හඳුන්වලා දීලා තියෙනවා. දැන් මෙහිදී විශේෂයෙන්ම පළවෙනි කොටස මේ පනතේ පළවෙනි කොටසේ අපරාධ 10ක් හඳුනා ගන්නවා. මේකට හේතුවක් තිබෙනවා. මේ අපරාධ 10 අපේ රටේ තිබෙන අනිත් අනපනත් සමග සැසඳීමේදී ඒ වරදවල් සුවිශේෂ වරදවල් 10ට සමගාමී වරදක් දණ්ඩ නීති සංග්‍රහය හෝ නැත්නම් වෙනත් අනපනතක හොයාගන්න බෑ.
අපි කෙටියෙන් මේ වරදවල් මොනවද කියලා ඔය හඳුනගන්න. විශේෂයෙන්ම අපි හැකින් කියලා කියන්නේ යම් කිසි තැනැත්තෙක්ගේ පරිගණකයට හෝ ජාල පද්ධතියට අනවසරයෙන් අවතීර්ණ වීම. ඔබතුමා සඳහන් කරන්නේ දැන් ශ්‍රී ලංකාවේ නීතිය අනුව තවත් පුද්ගලයෙක්ගේ ගිණුමකට ඔහුගේ අවසරයකින් තොරව ඇතුළත් වීම ඒක අපරාධයක්. ඒක මහාධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය හැකි අපරාධයක්. අධිචෝදන පත්‍රයක් ලැබිය හැකි වරදක්. ඒතකොට පනතේ 4 වෙනි වගන්තිය කියනවා යම් කිසි කෙනෙක් වැඩිදුරටත් වරදක් කිරීම සඳහා එම අනවසර ප්‍රවේශය ලබා ගන්නවා නම් එය වෙනම වරදක්. ඊට වැඩි බරපතල වරදක් වෙනවා. ඒතකොට 5 වෙනි වගන්තිය කියනවා යම් කිසි කෙනෙක් තවත් තැනෙක්ගේ පරිගණකේ එහෙම නැත්නම් ඔහුගේ දත්ත ගබඩා වෙනස් කරනවා නම් ඔහුගේ මේ අයිතිකරුගේ හෝ නැත්නම් භාවිත කරන කෙනා කැමැත්තෙන් තොරව ඒක වරදක්. ඒ කියන්නේ දැන් අපි ප්‍රායෝගිකව හිතලා බලුවොත් යම් කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ගේ Facebook ගිණුමකට ලොග් වෙලා ඔහුගේ ඡායාරූප වෙනස් කිරීම නැත්නම් පෞද්ගලික තොරතුරු මුදා හැරීම සිදු කරනවා නම් ඒ ශ්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධමය වරදක්. දැන් ඒ තැනත්තා අනවසරයෙන් ප්‍රවේශ වෙලා තිබෙනවා නම් පනතේ 3 හෝ 4 වෙනි වගන්තිය යටතේ වරදක් වෙනවා. ඒ ඇතුල් වෙලා ඉවරලා ඔහුගේ දත්ත වෙනස් කරනවා නම් ඒක 5 වෙනි වගන්තියත් වරදක් වෙනවා. දැන් 6 වෙනි වගන්තිය ඊටමත්ම වැදගත් වගන්තියක්. යම් කිසි තැනැත්තෙක් පරිගණකයක් හෝ නැත්නම් පරිගණක පද්ධතියක් ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට හෝ මහජන සාමයට එරෙහි වෙන ආකාරයට අවභාවිතා කරනවා නම් ඒකත් මේ පරිගණක පනතයට අපරාධ පනතයට වරදක්. අද අපිට හැමදම YouTube හරි එහෙම නැත්නම් Facebook වෙන්න පුළුවන් නැත්නම් වෙනත් සමාජ ජාලා වෙබ් අඩවියකට පිවිසුනොත් කොපමණ වීඩියෝ ෆ්ලිප් හෝ නැත්නම් ඡායාරූප හෝ නැත්නම් අදහස් පළ වෙනවද ආගමික නායකයන්ට අපහාසයට පත් වෙන ආකාරය. දැන් මේකට දෙයක් තියෙනවා අපි පුරවැසියෝ ගොඩක් ඔබ කලින් කිව්වා වගේ හිතනවා මේකට නීතියක් නැහැ කියලා. මේ පරිගණක අපරාධ පන්තියේ 6 වෙනි වගන්තියෙන් කියන්නේ මේ කාරණාව සාපරාධී වරදක් බවයි. ඒ ආගමික નાයකයන් සියලු දෙනාම මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. ඇයි ඒ ආගමික નાයකයන්ට අපහාස වෙන ආකාරයට එවැනි දේ පළ කරන්නේ? අපේ රටේ සිටින ජන කොට්ටාශ ભેද බින්න කරලා මහජන සාමයට හානියක් සිදු කිරීම. දැන් මේක ඍජු වරදක් ඒ වගන්තිය යටතේ. ඒ නිසා අපේ නීතිය ක්‍රියාත්මක කරන අය මීට වැඩිය දැනුවත් වෙන්න ඕනේ. මීට වැඩිය උද්‍යෝගින් කටයුතු කරන්න ඕනේ. කාර්යක්ෂම කටයුතු කරන්න ඕනේ. මේ අය නීතිය රැහැන්ට හසු කර ගන්න ඕනේ. මොකද මේ පනත 2007 ඉඳලා ක්‍රියාත්මක පනතක්. ඒතකොට 7 වෙනි වගන්තියට ගියා. මම මෙතන දැන් ඔබතුමාට බාධා කිරීමක් කරනවා. දැන් අපි දකිනවා මේ විශේෂයෙන්ම මේ YouTube වගේ මාධ්‍යවල බොහෝ දෙනා කියලා මම අදහස් කරන්නේ යම් කිසි පුද්ගලයෙක්ට හැකියාවක් තියෙනවා තමන්ගේ ජංගම දුරකථනයෙන් තමන්ගේ අදහසක් වීඩියෝ ගත කරලා ඒක YouTube වගේ සමාජ මාධ්‍ය වලට මුදා හරින්න. නමුත් සමහරට බොහෝ දෙනා මෙහි නීතිමය තත්ත්වය පිළිබඳව දන්නේ නැහැ. දැන් එය ඔබ සිදු කරනවා නම් මේ මගින් යම් පුද්ගලයෙක්ට අපහාසයක් සිද්ධ වෙනවා නම් ඔබ සිදු කරන්නේ අපරාධමය වරදක්. ඉතින් බොහෝ විට මේ තරුණ දරුවන් මේවැනි දේ සිදු කරනවා සමාජයේ ප්‍රකෝපකාරී වන අදහස් මේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා. ඉතින් එවැනි දේ සිදු කරනකොට ඔබ දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතු වෙනවා. ආත්ම නීතිමය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙනවා නම්. මොකද පනතේ මම කලින් වගේ 6 වෙනි වගන්තියේ ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට සහ මහජන සාමයට හානියක් සිද්ධ වෙන කාරණයක් නම් ඒ දෙයින් සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම ඔහු වරදකරුවෙක් වෙනවා. ඒතකොට 7 වෙනි වගන්තියේ තිබෙන්නේ අනවසර ලෙස යම් කිසි දැනත්තකින් තිබෙන යම් දත්ත පරිගණකයෙන් ලබා ගැනීම, පරිගණකයෙන් ලබා දීම, පිටපත් කිරීම ඒවා වරදක් කියලා. ඒතකොට ඊළඟට අනිත් වරද තමයි යම් කිසි කෙනෙක් පරිගණකයක් ලබලා දීලා තිබෙන රහස් පණිවිඩ. ඒක කියන්නේ මේක විශේෂයෙන්ම අදාළ වෙන්නේ සේවා සැපයුම් කරුවන්ට. ඔවුන් විසින් ඒ අදාළ රහස් පණිවිඩ වෙනත් තුන්වෙනි පාර්ශ්වයකට ලබා දුන්නොත් ඒක වරදක්. ඒ වගේම තැනැත්තන් දෙදෙනෙක් හෝ කීප දෙනෙක් අතර සිද්ධ වෙන ඊමේල් හෝ නැත්නම් SMS වැනි එවැනි පණිවිඩ නීති විරෝධී ලෙස ඔවුන් අතර අත්පත් කර ගැනීම ඒකත් වරදක්. ඒතකොට මේ කියන වරදවා සිද්ධ කරන්න යම් කිසි කෙනෙක් මෙවලමක් සපයනවා නම් ඒකත් වරදක්. ඒ වගේම මේ වැරදි ගණනාවක් 10ක් විශේෂයෙන් වැරදි 10ක් හඳුනාගෙන තිබෙනවා. මේ වැරදි 10 මම කලින් කිව්වා වගේ දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙනත් පනතක නැති වරදවල්. මේක අපේ රටේ විතරක් නෙමෙයි ඕනෑම රටක පරිගණක අදාළ වරදවල් වලට අදාළ පනතක් පනවලා තිබෙනවා නම් මේ බොහෝමයක් වරදවල් ඒ රටවලත් වැරදි විදිහට හඳුනාගෙන තිබෙන්නේ. එතකොට මේ පනතේ දෙවෙනි කොටසෙන් විශේෂ බලතල ලබා දීලා තිබෙනවා විමර්ශකයින්ට සමාතම් විට ගරු මහේස්ත්‍රාත්තුමෙක් ගෝතුමියගේ අවසරයක් නොලබා පවා යම් ස්ථාන වලට ඇතුල් වෙන්න යම් දත්ත හෝ යම් භාණ්ඩ ඔවුන් බාරයට ලබා ගැනීමට ඒ වගේම දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා යම් නියමයන් කරන්න අපරාධ නඩු විධාන සංග්‍රහයට අමතරව විශේෂ බලතල ලබා දීලා තියෙනවා. එතකොට පනතේ තුන්වෙනි කොටසෙන් අන්තර්ජාතික සහයෝගිතාවය. ඒ කියන්නේ
අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය අනිකුත් රටවල් සහයෝගය ලබා ගැනීමේ විධිවිධාන සලසලා තිබෙනවා. මේක තමයි සැකෙමින් මේ පනත. ඊට අමතරව අපි ආඩම්බර වෙන්න ඕනේ ශ්‍රී ලාංකික වශයෙන් අපි මේ වෙනකොට බුඩපත් සම්මුතියට අපි අත්සන් තමලා තියෙන්නේ. සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ ජපානය තමයි ආසියානු රටවල් අතරින් මෙම බුඩපත් සම්මුතියට අත්සන් කරලා තිබෙන රටවල් තුනක් වශයෙන් තියෙන්නේ. ඒ කියන්නේ අපිට අන්තර්ජාතික සහයෝගීතාවය ලැබෙනවා ඕනම රටක ඉඳලා. අපේ රටකට අදාළ යම්කිසි වරදක් මම කලින් කිව්ව වරදවල් යමක් සිදු කළොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යන්න ඔවුන්ගේ සහාය ලබා ගන්න පුළුවන්. මේ විදිහට පනත් දෙකක් සහ අන්තර්ජාතික වශයෙන් අපි පිළිගත් තවත් සම්මුතියකට අත්සන් කර තබා තිබෙනවා. ඊට අමතරව තියෙනවා අපි ගෙවුම් කටයුතු සම්බන්ධයෙන් යම් මෙවලම් පාවිච්චි කරලා යම්කිසි වරදක් කෙනෙක් වරදක් කරනවා නම් සමහරවිට ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වෙන්න පුළුවන් නැත්නම් චුම්බක ශේෂ්ඨ එහෙම නැත්නම් දෘශ්‍ය මාධ්‍යකින් වෙන්න පුළුවන් පරිගණකත් ඊට අදාළයි. ඒ සම්බන්ධයෙන් ගෙවුම් කටයුතු සම්බන්ධයෙන් සිද්ධ කරන ඒ වරදි සම්බන්ධයෙන් මීට සමගාමී පනතක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන්ත් වෙනම පනතක් තිබෙනවා. ඒව තමයි සාපරාධික කටයුතු සම්බන්ධයෙන් දැනට භාවිත වෙන පනත්. එතකොට ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධයෙන් මම කලින් කිව්වා වගේ ගිවිසුම් නීතියට අදාළ පනතක් වශයෙන් පවතිනවා. ඔව්. දැන් නීතිඥතුමනි දැන් මම හිතන අපේ මේ වැඩසටහන ආරම්භන ප්‍රේක්ෂකයන්ට සමහරට ජීවිතේ ප්‍රථම වතාවට වෙන්නට පුළුවන් මෙවැනි කාරණා පිළිබඳව අදහසක් අවබෝධයක් ලබන්නේ. කෙසේ වුණත් ඔබ ආරක්ෂා කිරීමට, ඔබේ තොරතුරු ආරක්ෂා කිරීමට, ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට ඔබට අපරාධයක් පරිගණක හරහා තවත් පුද්ගලයෙකු විසින් ඔබට අපරාධයක් සිදුවීම වැළැක්වීමට ශ්‍රී ලංකාවේ නීති තිබෙනවා. ඒ කෙසේ වුණත් නීතිඥතුමනි අපි දකින්නේ නැහැ මේ නීතිය මිනිසුන් භාවිතා කරනවා. අපි දකින්නේ අධිකරණවල මේවා සම්බන්ධයෙන් නඩු කටයුතු පවතිනවා. ඊටාම අඩුයි. පුද්ගලයෙක් Tamanට මේ පරිගණකයේ හරහා තවත් පුද්ගලයෙක් අපරාධයක් සිදු කරනවා නම් ඊට එරෙහිව නීතියේ සරණ සොයා යන තත්ත්වයක් ශ්‍රී ලාංකිකයන් තුළ අපි දකින්නේ නැහැ. මේ නිසාම පුද්ගලයන්ට හැකි වෙලා තියෙනවා නිදහසේ මේ ජංගම දුරකථනය හා පරිගණකයේ භාවිතා කරමින් මේ අපරාධ සිදු කරන්නට. මෙහෙම සිද්ධ වෙලා මෙහෙම තත්ත්වයක් ලංකාවේ උදා වෙලා තියෙන්නේ නීතිඥතුමනි. පළවෙනි දෙයක් අපි පණිවිඩයක් දෙන්න ඕනේ නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙවෙයි. මම කලින් කිව්වා වගේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත 2006 වර්ෂයේ ඉඳලා ක්‍රියාත්මකයි. පරිගණක අපරාධ පනත 2007 වර්ෂයේ ඉඳලා ක්‍රියාත්මකයි. දැන් මෙවන් තත්ත්වයක් යටතේ ඔබ කිව්වා වගේ මෙහි තිබෙන්නේ මේ නීති අධ්‍යාපනයේ යම්කිසි ගැටලුවක්. ඒ වගේම විමර්ශකයන් කොතරම් දුරට මේ සම්බන්ධයෙන් දැනුවත්ද කියන දේ ඊළඟ ප්‍රශ්නයක්. නමුත් මෑතකදී සිට පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මේ පාඨමාලා පවත්වාගෙන යනවා. මම දැන් ඉදිරියේදී තව අවුරුදු 4-5ක් යනකොට උසස් පොලිස් නිලධාරීන් සියලුම දෙනා මේ සම්බන්ධයෙන් දැනුවත් තත්ත්වයකටපත් වෙනවා. මොකද ඒ අවශ්‍ය පීවර අරගෙන ඉන්පසු විමර්ශන කටයුතු කරගෙන ගියාගේ. නමුත් ඒ වෙනකන් ඔබට රජයෙන් ලබා දුන්න බලපත්‍රයක් නැහැ. මේ පරිගණක සහ ජාල පද්ධති භාවිත කරලා මේ සාපරාධී කාර්යයන් සිද්ධ කරන්නේ. දැන් බොහෝ රටවල් වල දැන් මේ පනවල තිබෙන ප්‍රධාන අනපලත් වලට අමතරව බොහෝ විට නඩු කාර්ය පටිපාටි සහ ඒ අයගේ සාක්ෂි නීතිය මීට ගැළපෙන ආකාරයට යම් යම් වෙනස් කිරීම් වලට ලක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පනත් දෙකේම තිබෙනවා විශේෂ අමාත්‍යවරයාට මේ අදාළ පනත් සවිබල ගැනීම සඳහා රෙගුලාසි පනවන්න පුළුවන් කියලා. නමුත් එවැනි සක්‍රීය රෙගුලාසි මේ වෙනතෙක් මේ රටේ පනවලා නැහැ. ඒක අවසනාවට කරුණක්. නමුත් මේවා අපි ලබන ප්‍රායෝගික අත්දැකීම් සමග මම හිතන්නේ අනාගතයේදී ව්‍යවස්ථාදායක විසින් අදාළ පියවර ගනීවි. නමුත් මේ වෙනකොට ඔබ කිව්වා වගේ යම්ගේ පසුබෑමක් තිබෙනවා. හැබැයි මේ පසුබෑම මම නැවතත් මතක් කරන්නේ ඒ ඔබට රජෙන් ලබා දීලා තියෙන බලපත්‍රයක් නම් නෙමෙයි අපරාධ කටයුතු සිදු කරන්නේ. සිදු කරන්න. ඔව්. දැන් මමත් මෙතනදී නීතිඥතුමනි මම ප්‍රකාශ කරා මේ අධිකරණවල නඩු අඩුයි කියලා. දැන් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ මෙවැනි තත්ත්වයක් නැත්තම්. කියන්නේ නඩුවක් විභාග වීමට තරම් අපරාධයක් අපේ ලංකාවේ සිද්ධ වෙන්නේ නැත්නම් ඒ තත්ත්වය පිළිබඳව අපි සතුටු වෙන්නට ඕනේ. නමුත් සැබෑ දේ නම් පුද්ගලයන් මෙවැනි අපරාධවලට ලක් වෙනවා. අපි දකිනවා අන්තර්ජාලයට ගියාම තවත් පුද්ගලයෙක්ගේ ඡායාරූප භාවිතා කරලා තවත් පුද්ගලයන් ඔහුගේ ප්‍රතිරූපයට හානි කරන අවස්ථාවල් අපි දකිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් යම් අපරාධ සිදු කරනවා අපි දකිනවා. නමුත් ඒවා නීතියේ රැහැනට හසු වෙන අවස්ථාවල් අපි දකින්නේ ඊටාම අඩු ප්‍රමාණයක්. ඉතින් සමහර විට අපේ ශ්‍රී ලාංකිකයන්ගේ මේ සම්බන්ධයෙන් තියෙන අවබෝධය දැනුම අඩුවීමත් සහ ඔබතුමා සඳහන් කරපු පරිදි මේවා ප්‍රායෝගිකව භාවිතා කරනකොට ශ්‍රී ලංකාවේ නීතියේ තවත් සිදුවිය යුතු වෙනස්කම් සිදු නොවීමත් නිසා මේ තත්ත්වය උදා වෙලා ඇත්ත කියන ගැටලුව අපිට එනවා.
කෙසේ වුණත් අපිට තවත් කාරණා කීපයක් තියෙනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයේදී මේ පරිගණක අපරාධද ලෝකයේම සහ ශ්‍රී ලංකාවේ ගැටලුවක් වෙලා තිබෙනවා මේ තරුණ පරපුර මේ තත්ත්වයෙන් මුදවා ගන්නේ කෙසේද කියන ගැටලුව. ඒ වගේම මූල්‍යමය වංචා පරිගණක ආශ්‍රයෙන් මූල්‍යමය වංචා සිදු වෙනවාද වෙන විට මේවා පිළිබඳව අපි දැනුවත් විය යුතුයි. සියලු දේ පිළිබඳව කෙටියෙන් හෝ කතා බහ කරමු. මේ මද විරාමෙන් පසුව නැවතත් මහජන වේදිකාව හා සම්බන්ධ වීමෙන්. මහජන වේදිකාවෙන් අද අපි කතා බහ කරන්නේ පරිගණක අපරාධ හා ඒ හා සැබැඳි ශ්‍රී ලංකාවේ නීතිය කොයි වගේද කියන කාරණය පිළිබඳවයි. ඒ පිළිබඳව කතා බහ කරන්නට අද මහජන වේදිකාව මැදිරියට පැමිණ සිටිනවා ජ්‍යෙෂ්ඨ නීතිඥ කතිකාචාර්ය සුනිල් අබේරත්න මහත්මයා. අපේ මේ වැඩසටහනේ විවේකයට පෙර ආතුව පරිගණක අපරාධ කියන්නේ මොනවාද සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීතිය සම්බන්ධයෙන් අදහසක් ලබා ගත්තා. අපි දැන් කතා බහ කරමු නීතිඥතුමනි අපිට බොහෝ වෙලාවට මේ පරිගණක අපරාධ කියලා කිව්වහම අපේ සිහියට එන්නෙම බොහෝ වෙලාවට මේ අන්තර්ජාලය හරහා මේ පුද්ගලයන් සිදු කරන විවිධ ආකාරයේ විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතයෙන් සිදු කරන මේ අපරාධ. අපි දකිනවා බොහෝ අහිංසක මිනිසුන් මේ නිසා පීඩාවටපත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔවුන්ට සමහර විට මේ සම්බන්ධයෙන් කරන්න ඕනේ මොකක්ද කියලාත් අදහසක් නැහැ. Taman කොතෙන්ටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට ඕනේ? Tamanට මේ සම්බන්ධයෙන් යම් කිසි සහනයක් ලබා ගැනීමට හැකි වේද? දැන් අපි හිතනවා අන්තර්ජාලයට යමක් මුදා හැරියොත් මුදා හැරියම තමයි. එතනින් පස්සේ Tamanගේ අපි දකින සමහරවල් සියද විනාශා ගැනීම පවා මේ තරුණ දරුවන් සිදු කරනවා මේ කාරණා නිසා. ඉතින් මේවා පිළිබඳව අපි බොහෝ සෙයින් ඔවුන්ව දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. අපි මේ පිළිබඳව කතා බහ කරමු මේ අන්තර්ජාලය භාවිතයෙන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයෙන් මේ සිදු කරන අපරාධ සහ ඒ සම්බන්ධ නීතිය කොයි වගේද ක්‍රියාත්මක වීම. පළමුවෙන්ම අපි හඳුනා ගන්න ඕනේ මොකක්ද මේ සමාජ ජාල වෙබ් අඩවියක් කියන්නේ කියලා. දැන් සමාජ ජාල වෙබ් අඩවියකට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ කියන්නේ එකම අරමුණක් පදනම් කරගත්ත පුද්ගලයන් කාණ්ඩයක් රාශියක්. තමුන්ගේ පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා පහසුවෙන් ඒ අදාළ ඉලක්කයට එල්ලවීම සඳහා භාවිත කරන මාධ්‍යයක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට දැන් මේ වෙනකොට සෝෂල් මීඩියා කියලා අපි කියන සමාජ ජාල වෙබ් අඩවි වචනේ ඇහුණ ගමන්ම අපි දැන් බය වෙන තත්යකට පත් වෙලා තිබෙනවා. නමුත් බොහෝ දියුණු රටවල් සහ දියුණු වන බොහෝ රටවල් මේ ආකාරයෙන් නෙමෙයි මේ සමාජ ජාල වෙබ් අඩවි හසුරුවගන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගමු. අපි ඉස්සර බලන්න ඕනේ මේකේ හොඳ පැත්ත මොකක්ද කියලා මේකේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි යම්කිසි නව නිෂ්පාදනයක් එහෙම නැත්නම් අපි අලුත් රැකියාවකට අපි කියමු ඔව් කොණ්ඩේ කපන තැනත් වෙන්න පුළුවන්. ඔව් මේසන් කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් වඩු කාර්මිකයෙක් වෙන්න පුළුවන්. දැන් තමුන්ගේ පාරිභෝගිකයෝ තමුන්ගේ ඒ අය කොහොමද තමුන් කරන සේවාව අග ඉන්නේ කොහොමද කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔහු දැන් කොණ්ඩේ කපන තැනත් එක්ක නම් ඔහුගේ කොණ්ඩ මෝස්තර කොහොමද ඔහු අනිත් අයට දිරිගැන්වීමට ඔහු ප්‍රකාශයටපත් කරන්නේ. අපි දන්න සාමාන්‍ය ක්‍රමවේදය නම් එක්කෝ යම්කිසි සංග්‍රහයක නැත්තම් පුවත්පතක මේක පළ කරන්න වෙනවා මුදල් වියදම් කරලා. නැත්තම් විස්තර පත්‍රිකා බෙදාහන්න පුළුවන්. නමුත් ඔබ සමාජ වෙබ් අඩවියක පිටුවක් විවෘත කරලා ඔහුගේ වෘත්තීය කටයුතු ඒ සමාජ වෙබ් අඩවියට ඇතුළත් කරොත් දැන් ඔහුගේ පාරිභෝගිකයන් අනිවාර්යයෙන්ම දකිනවා ඔහු කරන කාර්ය මොකක්ද කියලා. ඔහුගේ තිබෙන හැකියාව පිළිබඳව දැනගන්නවා. දැන් වෙළඳ පොළ ඇගීමක් සඳහා මීටත් වැඩිය හොඳ මෙමළම කුමක්ද මේ වෙනකොට? ඊ타ත්ම අඩුවෙන් ඊ타ත්ම සුළු මුදලකින් ඔහුට පුළුවන් තමුන්ගේ සේවය නැත්තම් තමුන් සපයන භාණ්ඩයක් නෙවෙයි භාණ්ඩය ගැන ඇගීමකට ලක් කරගන්න. අපේ කීයෙන් කී දෙනෙක් මේ දේ කරනවද? වෙනත් රටවල් වල බොහෝ විට ශිෂ්‍යයින් විශේෂයෙන්ම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉටු කර ගැනීම සහ ඔවුන් ලබා ගන්න අත්දැකීම් ඒ තමුන්ගේ කණ්ඩායම අතරේ බෙදා හදා ගන්න භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ සමාජ ජාල වෙබ් අඩවි. පන්තියක සිසුන් 40ක් ඉන්නවා නම් ඒ 40 දෙනා යම්කිසි ක්‍රියාකාරකමක් යෙදিলা ඉවරලා යම් ලබා ගන්න අත්දැකීම් දවසක් තුල ලබා ගන්න අත්දැකීම් ඒ ඉන්න පන්තියේ ළමුන් අතරේ බෙදා ගන්නවා නම් ඒ ළමයා ඒ දින 40ක් ඒ සඳහා වැය කරලා ලබා ගන්න අත්දැකීම් එක දවසින් ලබා ගන්න පුළුවන්. මොකද 40 දෙනා විවිධාකාරයේ පරීක්ෂණ වල යෙදිලා ඒ අය ඒක සම්බන්ධ කරගන්නවා මේ වෙබ් පිටු හරහා. නමුත් ඒක නෙමෙයි අද වෙනකොට සිද්ධ වෙන්නේ. මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අපිට ඇහෙන්නේ. මේවා අවභාවිතා කිරීම. හැබැයි මේ හොඳ පැත්ත අපිට ආරංචි වෙන්නේ නැහැ. අවභාවිතා කිරීම තමයි අපිට ආරංචි වෙන්නේ. දැන් මුලින්ම ඔබ මෙවැනි සමාජ ජාල වෙබ් අඩවියකට පිවිසෙනකොට ඔබ නීතියටත් එහා ගිහිල්ලා
ඔබ සතුවම යම්කිසි යුතුයකම් කිහිපයක් තිබෙනවා. ඔබ ප්‍රථමයෙන්ම මේ අදාළ සමාජ ජාල වෙබ් අඩවියකට ඇතුල් වෙලා එහි සමාජිකයෙක් වෙන්න කලින් ඒ සේවා සැපයුම් කරන ලබා දෙන සේවා කොන්දේසි සහ නියමයන් හොඳින් කියව බලන්න. ඔබ අකමැති ඒවා තිබෙනවා නම් ඔවුන්ට ඍජුවම දන්වන්න. ඒ සේවා සැපයුම් කරුවම අහනවා. සමහරලාට පොදු ප්‍රශ්නයක් තමයි අහන පොදු ප්‍රශ්නයක් ඔබගේ තිබෙන පෞද්ගලික දත්ත ඔබ වෙනත් තෘතීය පාර්ශ්වයක් සමග බෙදා ගැනීමට කැමතිද කියන එක. දැන් ඔබ මෙවැනි වෙබ් පිටුවක් විවෘත කරලා තිබෙන කෙනෙක් නම් ඔබ දැන් ඔබගේ මනස දිවෙන්න මේ වෙබ් පිටුව විවෘත කරපු දවසට ඔබ මේ දැක්කද අවම තරමේ? අපි ඔය පිළිවෙල එච්චර සැලකිලිවත් දක්වන්නේ නැහැ. ඔව්. දැන් ඔබ ඒ සැලකිල්ලට ගන්න නැතුව අවසානයේදී මේ සියලුම කොන්දේසි වලට එකඟයි කියලා ඔබ අත්සන්තබුවට පස්සේ ඒ සේවා සැපයුම් කරුවන්ට ඔබ බලයක් අසීමිත බලයක් ලබා දෙනවා. ඔබගේ පෞද්ගලික දත්ත වෙනත් තෘතීය පාර්ශ්වයන් සමග අවශ්‍ය නම් බෙදා හදා ගන්න. ඒ නිසා තමයි අද අපි යවන යම්කිසි ඡායාරූපයක් හෙට විකෘති කරලා වෙනස් ආකාරයකට ඔබ වෙත ලැබෙන්නේ. මේක එක දෙයක්. ඒ නිසා සැලකිලිමත් වන්න ඔබ බිම පිටුවක් විවෘත කිරීමට ප්‍රථමයෙන් එහි තියෙන සේවා කොන්දේසි සහ නියමයන් කියවලා මොකද මෙයත් ගිවිසුම් නීතියට අදාළයි. ඔබ ඒක අත්සන් ලැබුවොත් ඒ කියන්නේ I accept පරි නැත්නම් අර ක්ලික් කියන බටන් එක යෙදීමෙන් අපි ඒක පිළිගන්නේ නීත්‍යානුකූල ගිවිසුමකට එළඹුණා කියලා ඒ අනුව ඔබ බැඳෙනවා එහි තියෙන කොන්දේසි වලින්. අනිත් දේ තමයි හිතාමතාම අවභාවිතා කිරීම. දැන් මම කලින් කිව්වා වගේ පරිගණක අපරාධ පනතේ ගැනෙන අනවසර ප්‍රවේශයන් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා මේ සමාජ ජාලා වෙබ් අඩවිවල. ඔව් මෙතනදී මම බාධා කිරීමක් කරනවා ඔබතුමාට. දැන් අපි දකිනවා මේ ව්‍යාජ ගිණුම් පවත්වා ගැනීම බොහෝ දෙනා. මෙයත් පරිගණක අපරාධයක් යටතට පත් වෙනවද? දැන් මේක සිද්ධ වෙන්නේ දැන් මම කලින් කිව්වා වගේ අර පරිගණක අපරාධ පන්තියේ වරදවල් 10ක් හඳුනාගෙන තිබෙන්නේ. දැන් ඒ 10ට ගැනෙන්නේ නැහැ කියලා මේ පරිගණක සහ ජාල පද්ධති වලින් වෙනත් වරදවල් කරන්න බැහැ කියලා නැහැ. දැන් ඔබ කිව්වා වගේ එවැනි ව්‍යාජ ගිණුමක් හදන්නේ ඇයි? වෙනෙකෙකු ලෙස අන් අයෙකු ලෙස පෙනී සිටීම. වෙනෙකෙකු අන් අයෙකු ලෙස පෙනී සිට කටයුතු කිරීම වරදක් බව අපේ දණ්ඩ නීති සංග්‍රහයේ එක වරදක්. ඒක අවුරුදු 130කටත් අධික කාලෙක ඉඳලා වරදක් විදිහට හඳුනාගත්ත දෙයක්. දැන් ඒ වරද සඳහා මේ පරිගණක අපරාධ පන්ති අවශ්‍ය වන්නේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒ තැනත්තාට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. දැන් ඒ වගේම සමහරලාට සමාජ ජාල වෙබ් අඩවි වලට පිවිසිලා යම් අයට තර්ජනය කරන අවස්ථා දැකලා තිබෙනවා. ඔවුන්ගේ ජීවිත පව හානි කරන බවට සමහරවිට තර්ජනය කරනවා යම් අදහස් පළ කරලා වීඩියෝ පට ඒට යොදලා. දැන් සාපරාධී තර්ජනය කියන වරද දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. දැන් එවැනි අය Facebook වේවා Twitter හෝ වෙනත් සමාජ ජාල වෙබ් මොනම පිටුවක් කරා ඒ දේ යම්කිසි තැනකට කරොත් ඒ තැනත්තා සාපරාධී තර්ජනය කියන වරදට ලක් වෙන්න පුළුවන්. එතකොට අපේ රටේ මේ වෙනකොට සාපරාධී බිය ගැනීම වරදක් බව තිබුණත් යම් කිසි කෙනෙකුට හානි සිදු කිරීම කියන්නේ ඔවුන්ගේ කීර්තියට හානි කිරීම මේ වෙනකොට සාපරාධී කටයුත්තක් නෙවෙයි. නමුත් සිවිල් නීතිය යටතේ යම් කිසි කෙනෙකුගේ කීර්ති හානියට යම් කිසි කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි විදිහට කටයුතු කරනවා නම් සිවිල් නඩුවක් පවරලා ඒ තැනත්තාට වන්දි හෝ අලාභ අය කරගන්න පුළුවන්. ඉතින් තමයි දැන් අපි හිතමු අපේ පෞද්ගලික තොරතුරක් යම්කිසි පුද්ගලයෙක් මේ සමාජ මාධ්‍ය වලට මුදා හරිනවා. දැන් එතකොට මේක දිගින් දිගටම බෙදා ප්‍රචාරය වීම සිද්ධ වෙනවා මේ තොරතුරු. ශ්‍රී ලංකාවේ නීතිය අනුව අපිට මේ සීමා කරන්න නැත්නම් මේ ප්‍රචාරය නැවැත්වීමට අපිට යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. මම දකිනවා මොකද සමහර පුද්ගලයන් අතිශය අසරණ භාවයට පත් වෙනවා මේ කාරණා නිසා කිසිවක් සිදු කරගන්නට බැරුව. හැකියාවක් තිබෙනවද ඒ තත්ත්වය නැවැත්වීමට යමක් කිරීමට අපිට? දැන් මේ වෙනකොට යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා. මොකද තාමත් දත්ත ආරක්ෂා කිරීමේ පනතක් තාම අපේ පාර්ලිමේන්තුව මගින් සම්මත වෙලා නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මූලික පියවර අරගෙන තිබෙන්නේ වසර ගණනාවක් සිට මේට සූදානම්ව තිබුණා. මම දැනටත් බලාපොරොත්තු වෙනවා අනුදුර අනාගතයේදී මේ පනත මේ රටට හඳුන්වා දෙයි කියලා. මොකද වෙනත් රටවල් වල මේ දේ පාලනය කරන්නේ බොහෝ වෙලාවට මේ දත්ත ආරක්ෂා කිරීමේ පනත් යටතේ. එහෙම නැත්නම් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ නීතියක් ඒ රටවල් තිබෙනවා. නමුත් දැන් අපේ රටේ එහෙම ඍජු නීතියක් නැහැ කියලා ඒකෙන් අධෛර්යයටපත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අය කරන යම් ක්‍රියාවන් අර දණ්ඩ නීති සංග්‍රහයට ඔස්සේ හෝ එහෙමත් නැත්නම් වෙනත් අපේ දැනට තියෙන අනපනත් වලට ගැනෙන්න පුළුවන්. දැන් ඔබ කිව්වා වගේ දිගින් දිගටම යම් කිසි කෙනෙකුට
හිරිහැර කරන්න. එතකොට ඔහුව අපහාසයටපත් කරන්න ඒ තැනත්තා දිගින් දිගටම එවැනි දේවල් කරනවා නම් මේ සමාජ ජාල වෙබ්බඩි ඔස්සේ අපි බලන්න ඕනේ මුලින්ම යම් කිසි සාපරාධී ලෙස ලැජ්ජාවටපත් කිරීම. ඒ වගේම තර්ජනයක් ඒ තුල තිබෙනවාද? එවැනි දෙයක් සොයාගන්න පුළුවන් නම් වෙනම නීතියක් අවශ්‍ය නැහැ. අර දත්තාරක්ෂණ පනත නැතත් දැනට පවතින දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කිරීමේ අවකාශය තිබෙනවා. නමුත් දත්තාරක්ෂණ පනතක් තිබෙනවා නම් අපිට ඍජුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම අපි අන්තර්ජාලය භාවිතා කිරීමේදී නීතිඥතුමනි අපි වැඩි හිතන්නේ මේ කාරණා. සමහරවිට ඔවුන්ට අපේ ඊමේල් ලිපිනය ලබා දීම සිදු කරන අපි සමහර වෙබ්සයිට් වලට ඇතුල් වීමේදී. ඒ වගේම අපේ සමහර විට බැංකු ගිණුම් අංක අපි ලබා දෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් ආරක්ෂාකාරීද? එතන තමයි මම නැවතත් එන්නේ දත්ත ආරක්ෂණ පනත මේ වෙනකොට අපිට නොදැනුවත්වම මේ වෙනකොට අපි කොපමණ අන්තර්ජාතික ලෙසට තිබෙන වෙළඳාම ගැන අපි කතා කරත් අපෙන් ඒ අන්තර්ජාතික වෙළඳාමේ අපේ සමාජිකත්වය අපි නොදැනුවත්වම ගිලිහි යනවා. මොකද ඒකට හේතුවක් තමයි මේ වෙනකොට යුරෝප හවුල අලුතෙන් අඳුනලා දීලා තිබෙනවා දත්ත ආරක්ෂණ නියමයන්. මේවා දැන් ඒ යුරෝපයට පමණ සීමා වෙලා නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාව දියුණු රටවල් හැම එකම අපේ අසල්වැසි ඉන්දියාව පවා මේවා මේ රීති පිළි අරගෙන කටයුතු කරනවා. මොකද එහෙම පිළිගත්තේ නැත්නම් ඒ යුරෝපීය රටවල් කැමති වෙන්නේ නැහැ. එවැනි නීති පද්ධතියක් නැති රටක් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම අපි තේ වෙළඳාම ඉදිරියට ගෙන යාම අවශ්‍ය නම් අපේ රබර් ටික වෙනත් රටවලට යවන්න අවශ්‍ය නම් අපේ තියෙන නිමි ඇඳුම් වෙනත් රටවලට යවන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම යුරෝපීය රටවලට යවන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපි ඒ රටවල තියෙන මේ දත්ත ආරක්ෂණ අලුත් නීති රීති අපිත් පිළිගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට අන්තර්ජාතික වෙළඳාම කටයුතු කරන්න යන්න බෑ. ඒක නිසා අපිට මේ දේ ඉදිරියට කරගෙන ගියේ නැත්නම් අපිට ලොකුම හානිකර තත්යකටපත් වෙනවා. මොකද මේ වෙනකොට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මකයි. මොකද බොහෝ රටවල් මේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙනවත් එක්කම පනවන අනිත් පනත තමයි දත්ත ආරක්ෂණ පනත. මොකද විශේෂයෙන්ම පරිගණක සහ අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට සොයා බැලීමේදී මේ පනත් දෙකම අත්‍යවශ්‍යයි. කෙසේ වුණත් දැන් මේ පනත තවමත් අපේ රටේ ක්‍රියාත්මක නොවුනත් අපිට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න නීතිඥතුමනි යම්කිසි පුද්ගලයෙක් Tamanගේ මේ පෞද්ගලික තොරතුරු තවත් පුද්ගලයෙක් ඔහුට හිරිහැර කිරීම සඳහා භාවිතා කරනවා නම් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍යයේදී එවැනි අවස්ථාවක ශ්‍රී ලාංකික පුද්ගලයෙක්ට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? විශේෂයෙන්ම මම කලින් හඳුන්වලා දුන්නු පරිගණක අපරාධ පනතේ 2007 පරිගණක අපරාධ පනතේ වරදවල් 10ට හසු වෙන වරදක් නම් ඔබට පුළුවන් පොලිස් මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යනවා. ඊට ගිහිල්ලා පැමිණිලි කරන්න. ඊට අමතරව ඊට පරිබාහිර වරදක් නම් සිද්ධ කරන්නේ පරිගණකයක් හෝ අන්තර්ජාලය ඔස්සේ ඕනෑම පොලිස් ස්ථානයකට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබට තාක්ෂණ සහාය ලබා ගන්න පුළුවන් නම් හදිස්සියෙම ඒකකයක් තිබෙනවා රජයේ අනුග්‍රහයෙන් පවත්වන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයේ පවත්වාගෙන යන්නේ සර්ට් කියන ආයතනයට ඔබට පුළුවන් ඔවුන්ගෙන් ඒ අදාළ සහාය ලබා ගන්න. ඔවුන් විසින් ඊට පස්සේ නීති ක්‍රියාත්මක කරන අධිකාරීන්ට ඒ අවශ්‍ය සහාය ඔවුන් විසින් ලබා දෙනවා ඇති. ඒ වගේම තොරතුරු හා සංනිවේදන නීතිඥ සංසදයක් තිබෙනවා. අපි එහි සමාජිකයෝ දැන් අපි ඕනෑම අවස්ථාවක මේ රටේ පුරවැසියෙකුට ඒ අවශ්‍ය නීති උපදෙස් සහ අවශ්‍ය සහාය නොමිලේ සපයා දීමට අපි සූදානම් වෙලා සිටිනවා. නීතිඥතුමනි අපි නැවතත් ඒක බොහොම වැදගත් තොරතුරක් ඔබතුමා සඳහන් කරේ. බොහෝ දෙනා දන්නේ නැහැ මේක. අපි නැවතත් සඳහන් කරමු පොලිස් මූලස්ථානයට යොමු වීමේ හැකියාව තිබෙනවා. පොලිස් මූලස්ථානයට ඔබට පුළුවන් ඍජුවම යන්න පරිගණක අපරාධ පනතේ අර ඒ කියන්නේ අනවසර ප්‍රවේශය තවදුරටත් වරදක් කිරීම සඳහා අනවසර ප්‍රවේශය පරිගණක දත්ත අනවසර ප්‍රවේශය කියන්නේ හැකින් කියනවා. හැකින් කියන්නේ. ඒක තව වැඩිදුර වරදක් කරන්නත් හැකින් කරනවා නම් ඒක ක්‍රැකින් කියලා කියනවා. එතකොට පරිගණකයක් හෝ පද්ධතියක වෙනස්කම් සිද්ධ කිරීම අර මම කලින් කිව්වාගේ පරිගණක පද්ධතිය අවභාවිතා කරලා ජාතික ආරක්ෂාවට ආර්ථිකයට මහජන සාමයට ඒ වගේම වෙනත් අනවසර ලෙස පිටපත් කිරීම වගේ දේවල් සිද්ධ කරනවා. එතකොට පරිගණක හෝ නැත්නම් වෙනත් මෙවලම් භාවිතා කරනවා නම් මෙවැනි වරදක් සිදු කරගෙන යාම සඳහා එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් SMS හෝ නැත්නම් යවන ඊමේල් පණිවිඩ හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සිදු කරන sannivedana සොරා ගන්නවා නම් ඒ වගේ වරදවා සිද්ධ කරනවා නම් පොලිස් මූලස්ථානයේ ඒ විශේෂකයකට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. ඊට පරිබාහිර තියෙන වැරදි සියල්ලක්ම අනිත් පොලිස් ස්ථානයකට ඔබට පැමිණිලි කරන්න පුළුවන්. ඒ හරහා නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම හැකියාව තිබෙනවා. අපේ නිවසට වෙලා හෝ හුදකලාව මේ සම්බන්ධයෙන් පීඩාවටපත් වෙලා සිටීම
අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ඒ සඳහා පැමිණිලි කරන්නට ශ්‍රී ලංකාවේ ආයතන පිහිටා තිබෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඔබතුමාලා ඕනෑම අවස්ථාවක දැන් ඔබට විසඳාගත නොහැකි ගැටලුවකට මුහුණ දී සිටිනවා නම් එතුමාලාගේ නීතිමය උපදෙස් ලබා ගැනීම හැකියාව තිබෙනවා. ඔබතුමා සඳහන් කරේ දැන් විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය සම්බන්ධයෙන් අන්තර්ජාලය භාවිතා කරමින් සමාජ මාධ්‍ය හරහා සිදු කරන මේ අපරාධ සම්බන්ධයෙන්. ඒ වගේම නීතිඥතුමනි මේ කෙටි කාලයක් තුළ මමත් තවත් මාතෘකාවක් කතා බහ කළ යුතුම කියලා සිතුවා මේ පරිගණක භාවිතයෙන් සිදු කරන මූල්‍යමය වංචා. දැන් බොහෝ වෙලාවට දැන් මේ වැඩිහිටියෝ ජංගම දුරකථන භාවිතා කරන ඔවුන්ට ඊතරම් අවබෝධයක් නැහැ Taman භාවිතා කරන මේ ජංගම දුරකථනයේ පරිගණකය නිසි පරිදි හසුරවන්නේ කොහොමද කියලා. සමහරට මේ ඔවුන්ගේ නොදැනුවත් භාවය නිසාම මේ ශ්‍රී ලංකාවේ හෝ වේවා වෙනත් රටක ජීවත් වෙන පුද්ගලයන් අපේ නොමග යවලා මේ මූල්‍යමය වංචා සිදු කරනවා. මේ தත්ත්වය අපි පැහැදිලි කරගන්නු නීතිඥතුමනි. ඔබ කිව්වා වගේ අද වෙනකොට ජංගම දුරකථන ගත්තොත් ශ්‍රී ලංකාවේ සිටින ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළ තිබෙනවා. මේ තමයි සංඛ්‍යා ලේඛන අනුව හෙළිවන්නේ. පරිගණක ආශ්‍රයෙන් සිද්ධ කරන වංචා වෙනම වරදක් විදිහට අපේ පරිගණක අපරාධ පන්තියේ හෝ අපි හඳුනාගෙන නැහැ තාම. නමුත් අපි බුඩපෙස්ට් සම්මුතියට මම කලින් කිව්වා වගේ අපි කියන සයිබර් ක්‍රයිම් කන්වෙන්ෂන් කියන සම්මුතියට අත්සන්තවල තියෙන නිසා ඒ සම්මුතිය ප්‍රධාන වරදක් තමයි පරිගණක ආශ්‍රිත වංචා කියන දේ. ඒ නදුරු අනාගතයේදී අපි හඳුන්වා දිය යුතුයි රජයක් විසින් කරනවා ඇති. මොකද එතකොට ඍජුවම පුළුවන් අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එතෙක් අපිට සිද්ධ වෙන්නේ වංචා සිද්ධ කිරීම සහ එතකොට කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් වරදක් දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපි හඳුනාගෙන තිබෙනවා. ඒක වරදක්. නීතිඥතුමනි දැන් මේ කාරණේ අපි පරිගණක වංචා කියුවට සාමාන්‍ය පුද්ගලයෙක්ට මේක අවබෝධයක් නැහැ. මොකක්ද මේ කියන්නේ? වංචාවක් කියන්නේ යම් කිසි කෙනෙක් ප්‍රායෝගිකව පැහැදිලි කිරීමක් කරන උදාහරණයකින් වගේ. අපිට පුළුවන් යම් කිසි කෙනෙක් මුදල් අතින් වංචාවක් කරන්න පුළුවන්. යම් කිසි ව්‍යාජ ලේඛනයක් ලැබෙන්න සලස්සලා ඉවරලා විද්‍යුත් මාර්ගයෙන් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් වෙන්න පුළුවන්. ඒවල ඔහුව දිරිගන්නන්න පුළුවන් යම් කිසි මුදල් ලබා දීමට. දිරිගන්නන්න පුළුවන් ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් පතක් මගින් හරි නැත්නම් ඩෙබිට් කාඩ් පතකින් මුදල් යොදවන්න. මුදල් යොදවුවට පස්සේ ඒ සල්ලි වලට වෙච්ච දෙයක් නැහැ. සමහරවිට ඒක වංචා සහගතව ලබාගෙන. එතකොට මේ සමහරවිට ඒ පාරිභෝගිකයාගේ මුදල් වංචාකාරී ලෙසට සාපරාධි සාවද්‍ය පරිහරණය කරන්න පුළුවන්. ඔහුගේ මුදල් සමහරවිට ලබාගෙන යම් කිසි දෙයක් ලබා දෙනවා හෝ යම් කිසි සේවාවක් ලබා දෙනවා කියලා ඒක ලබා දෙන්නේ නැහැ. ඊන්පස්සේ ඔහු විමසුවාට පස්සේ ඔහු නැවත සල්ලි එවනවා. හැබැයි අර කාලය ඇතුළත ඒ සල්ලි තම කිසි කෙනෙක් ආයෝජනය කරලා ඔහු ඒකෙන් ප්‍රතිලාභයක් ලබාගෙන. ඒ වගේ වංචා කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේවා අර පරිගණක සමහරලාට අපරාධ පන්තියේ තිබෙන වැරදි වලට ඍජුවම හසුවන්නේ නැහැ. මොකද පාරිභෝගික ස්වේච්ඡාවෙන් තමුන් ඒකට පිවිසෙන්නේ. නමුත් වංචාකාරී ආකාරයට කටයුතු කරලා තියෙන්නේ පරිගණකය සහ අන්තර්ජාලය මෙවලමක් විදිහට මේ සඳහා භාවිත කරලා තියෙනවා. එතෙන්දී අපිට ඍජුවම භාවිත කරන්න වෙන්නේ මේ වෙනකොට දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන සම්ප්‍රදායික වරදවල්. ඔව් දැන් මේ වගේ අපි හිතමු දැන් මෙවැනි තත්වයකට යම්කිසි පුද්ගලයෙක්පත් වුණා. දැන් මේ විශේෂයෙන් මේ අපේ ජංගම දුරකථන වලට එහෙම එවැනි පණිවිඩ එනවා ඊමේල් මාර්ගයෙන් ඔබ මේ තරඟයෙන් ජයග්‍රහණය කරලා ඔබට මෙච්චර මුදල් ප්‍රමාණයක් ඔබට ලැබෙන්න තියෙනවා. ඒ සඳහා ඔබ තවත් මේ මුදල් ප්‍රමාණයක් අපිට දුන්නොත් ඔබට මේවට රැවටෙන්න පුළුවන් පුද්ගලයෙක්. දැන් එවැනි රැවටීමකට ලක් වුණා නම් ඒ පුද්ගලයෙක්ට ලංකාවේ නීතිය යටතේ මොකක්ද කරන්න පුළුවන්? ඒකත් දණ්ඩ සංග්‍රහය වෙටි තියෙනවා. යම් කිසි කෙනෙක් රවට්ටලා ඉවරලා අයුතු ලෙස ධනවත් වීමක් සිද්ධ වුණොත් නැත්නම් අයුතු ලෙස පොහොසත් වීමක් සිද්ධ වුණොත් ඒක දණ්ඩ නීති සංග්‍රහයට සාපරාධි වරදක්. ඒතර වහාම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාලා මේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙක් රවට්ටුවොත් අපි කරන ක්‍රමවේදයක් තියෙනවානේ. ඒ දෙන්න තමයි සම්බන්ධයෙන් කරන්න ඕනේ. දැන් අපි මේ කතා බහේ අවසාන භාගයට පැමිණලා තියෙන්නේ. දැන් අද වෙනකොට මේ සමාජයේ අදහසක් තිබෙනවා නීතිඥතුමනි මේ විශේෂයෙන්ම වැඩිහිටියන් ප්‍රකාශ කරනවා මේ ජංගම දුරකථන හොඳ නැහැ. භාවිතා කිරීම අවශ්‍ය නැහැ. අන්තර්ජාලය දරුවන්ට අවශ්‍ය නැහැ. මේකෙන් මහා ව්‍යසනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඔබතුමාම සඳහන් කරා මේ විශේෂයෙන් මේ බටහිර රටවල් මේ ව්‍යසනයේ මේ ආකාරයෙන් සිදු නොවන විදිහට ඔවුන් ඊටාම බුද්ධිමත්ව මේ අන්තර්ජාලය මේ ජංගම දුරකථන භාවිතය සිද්ධ කරනවා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මධ්‍යස්ථව සලකා බලුවොත් මේ වගේ යම්කිසි අපිට ලබා ගන්නට පුළුවන් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම දැනුම හොමාරුව වෙළඳ ව්‍යාපාර සිදු කරගන්න මේ වගේ ප්‍රයෝජන තියෙනවා මේ මාධ්‍යවල. අපි සමාජයේ දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා මේ කරදරේ නොවැටි
මේවා භාවිතා කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව විශේෂයෙන්ම අපේ තරුණ දරුවන්. ඕන් ඊටාම කුතුහලයකින් යුක්තයි. ඉතින් ජංගම දුරකථනයේ තමන්ගේ අතට ලැබුණාම සමහර විට ඔවුන්ට මේ ලැබෙන අසීමිත නිදහස නිසා මේවා වැරදි විදිහට භාවිතා කරනවා වෙන්නට පුළුවන්. වැඩිහිටියෝ සමහරලාට අසීමිත ලෙස බය වෙලා ඉන්නට පුළුවන් දරුවෙක් අතට ජංගම දුරකථනයක් ලබා දෙන්න, අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. ඉතින් අපි දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් එතුමනි දැන් ඔබතුමාට අදහසක් තියෙන අවබෝධයක් තිබෙන අපේ රටේ නීතිය කොහොමද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නේ අපිට උපදෙසක් ලබා දෙන්න මේ මහජන වේදිකාව නරඹන ප්‍රේක්ෂකයන්ට අපි කරදරේ නොවැටි කොහොමද මේ උපාංග භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ? මම මේක කලින්ම කීප සැරයක්ම අපි බලධාරීන්ටත් මම පෞද්ගලිකව ප්‍රකාශ කරලා තිබෙනවා. පොදු සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන දේ අපොස්ස සාමාන්‍ය පෙළේ විෂයක්. නමුත් මේ විෂයේ තිබෙනවද ඔබ දැකලා තිබෙනවද පරිගණක අපරාධ හෝ පරිගණක අවභාවිතා සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් කටයුතු කළොත් ඒ සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක සඳහන් කරලා තිබෙනවා. දැන් එවැනි දේවල් අදාළ විෂය මාලාවට ඇතුළත් කරන්න ඕනේ. ඇතුළත් කරලා ශිෂ්‍යයෙක් 9-10 වසරවල අධ්‍යාපනය ලබනකොට මේ අයට ඒ සම්බන්ධයෙන් අවබෝධය ලබා දෙන්න ඕනේ. මොකද ඒ කාලේ තමයි යම් කිසි කෙනෙක් වගකියුතු පුරවැසියෙක් බවට පත් වෙන්න ආසන්නයේ සිටින ශිෂ්‍ය කණ්ඩායම. ඒ අයට එතන ඉඳලා මේ අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ තියෙන නීතිමය තත්ත්වය පිළිබඳව විෂය මාලාවට ඇතුළත් කරන්න ඕනේ. කියන්නේ මේ පොතක් හදන්න කියනවා නෙමෙයි අඩුම තරමින් පිටු 2-3කවත් සටහනක් යොදන්න ඕනේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයට. එතනින් තමයි ආරම්භ කරන්න ඕනේ. ඒක ඒ අධ්‍යාපනය අපි ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ නීති අධ්‍යාපනය ඉන්න ඔබටත් ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ තියෙන නීති විද්‍යාලය, ඒ වගේම විශ්වවිද්‍යාලවල දැන් ආරම්භ වෙලා තිබෙනවා. නමුත් මම නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තාමත් මේ විෂය සම්බන්ධයෙන් තිබෙන ප්‍රවණතාවය සම්බන්ධයෙන් රටේ මේක අනිවාර්ය විෂයක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ට මේ විෂයන් අනිවාර්ය කරන්න ඕනේ. ඒ කියන්නේ අල්ලස් සහ දූෂණ කොමිසම සභාවල ඉන්න නිලධාරීන් මේක අනිවාර්ය කරන්න ඕනේ. වෙනත් නීතිය ක්‍රියාත්මක කරන අය මේක අනිවාර්ය කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මමත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදිහට මෙවැනි අවස්ථා මේ නාලිකා හරහා ජනතාවට ලබා දීම සම්බන්ධයෙන්. මොකද ඒ තුලින් තමයි මේ අපරාධ මඩනින්න පුළුවන්. අපිට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. දැන් දරුවන් සම්බන්ධයෙන් කතා කරනකොට වෙනත් රටවල විවිධ අනපනත් වලින් ඒ දරුවන් සම්බන්ධයෙන් ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් යම් යම් සීමා කිරීම් වලට ලක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සුපිරියාකාරී ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ පවා යම් කුඩා දරුවන්ට ඔවුන්ට හිතුමතේට අන්තර්ජාලයට එහෙම පිවිසෙන්න බෑ. විශේෂයෙන්ම ඊමේල් පණිවිඩයක් ලිපිනයක් ලබා ගන්න නම් වැඩිහිටියන්ගේ අවසර අවශ්‍යයි. මොකද එවැනි ක්‍රමවේදයක් අපේ රටවලත් ඇති වෙන්න ඕනේ. ඒක අපිට කොප්පා කියන පනත තිබෙන රටවල එවැනි ක්‍රමවේද අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අර දත්ත ආරක්ෂණ පනතක් වගේ දෙයක් තිබෙනවා නම් යම්කිසි නියාමනයක් සිද්ධ වෙනවා. ඒ ඔස්සේ තමයි මේක පාලනය කරන්න ඕනේ. දැනට වෙලා තිබෙන්නේ අපේ රටේ මේ අන්තර්ජාලය සහ පරිගණක සම්බන්ධයෙන් මේ සංක්‍රාන්ති කාලයක් තිබෙන්නේ. මේ ගොඩක් වෙලාට ඒකයි ජනතාවත් හිතන්නේ මේක අයාල යන දෙයක් කියලා. නමුත් මේක පිටිපස්සේ නීති රාමුවක් තිබෙනවා. දැඩි නීති රාමුවක් තිබෙනවා. ඒ තාම අපිට වෙලා තිබෙන්නේ අපේ නීති රාමුව සකසගෙන තිබෙනවා. මේකට අවශ්‍ය සවිබල ගැනීම. අර රෙගුලාසි හරහා ඇති කළ යුතුයි. අනිවාර්යයෙන්ම. දැන් මෙතනදී අදහස් කරන්නේ දැන් අත්ත වශයෙන්ම කුඩා දරුවන්ට ඊළඟට පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට මේ ජංගම දුරකථන මේ අන්තර්ජාලය ඊටාම සීමා සහිතව තමයි උන්ට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය වන්නේම නැහැ මේ ජංගම දුරකථන භාවිතය. ඉතින් මේවා සම්බන්ධයෙන් අපේ වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන සමහර විට මේ වැඩිහිටි ප්‍රජාව ආයතන රජයේ විසින් දැනුවත් කිරීම සිදු කරනවා. කෙසේ වුණත් මේ සමහරවිට මේවා වැඩිහිටියනොත් වැඩි හිතන්නේ නැහැ. දැන් තමන්ගේ කාලය දරුවා වෙනුවෙන් වැය කරන්නට තියෙන අපේ මේ කාර්යබහුල ජීවන රටාව නිසා සමහරට අපි ජංගම දුරකථනයක් දරුවට දීලා තමන්ගේ කටයුත්තකට නිදහස ලබා ගන්නවා. ඒක හරියට කුඩා දරුවෙක් නාන බේසමකට උණු වතුරත් එක්ක දාලා කියලා උණු වතුර උණු වැඩි කියලා ළමයාත් එක්ක විසි කරන සිරිතක් නැහැනේ. හොඳ දේ තියාගෙන නරක දේ ඉවත් කරන්න ඕනේ. ඒක වැඩිහිටියන්ගේ වගකීමක්. දැන් මෙතනදී ගැටලුව තිබෙන නීතිඥතුමනි දැන් මේක අපිට පෞද්ගලිකව සිද්ධ කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපිට පුළුවන් අපේ දරුවාට ජංගම දුරකථනය ලබා නොදී ඔහුට යම්කිසි හානියක් වෙනවා නම් ඒයින් වළක්වා ගැනීමට. නමුත් රජයක් වශයෙන් මේ සඳහා ප්‍රතිපත්ති ඔබතුමා සඳහන් කරව පරිදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. නීති රීති පද්ධතිය සැකසීම සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම අධිකරණ ක්‍රියාවලිය සහ පොලිසිය භාවිතා කරමින් ඒ වගේම අධ්‍යාපන ආයතන වලින් මේවා සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් ඒ දැනුම පුද්ගලයන්ට ලබා දීම අවශ්‍ය වෙනවා.
නීතිඥතුමනි නේද? එතකොට තමයි අපිට හැකියාවක් තිබෙන්නේ අපේ දරුවන්ව භයානක තත්ත්වවලින් වළක්වනවත් එක්කම අපි හිතමුකෝ තරුණ ප්‍රජාව කියලා. දැන් ඔවුන්ට අපිට සමහරට ජංගම දුරකථන ලබා දීම අපිට සීමා කරන්න බෑ. ඒ වෙනි අවස්ථාවකදී අපිට පුළුවන් ඔවුන් දැනුවත් කිරීම සහ නීති රීති මාර්ගයෙන් ඔවුන්ගේ මේ අවභාවිතය වැළැක්වීම අපිට සිදු කිරීම හැකියාව ලැබෙනවා. ඒට හොඳම අවස්ථාව තමයි මම කලින් කිව්වා වගේ අපොස සාමාන්‍ය පෙරට තිබෙන තොරතුරු හා sannivedana තාක්ෂණය ඒ විෂය මාලාවට පිටු කිහිපයක් එකතු කරන්න අවශ්‍යයි. එවැනි අභිමලම් අවභාවිතා කරොත් ඊට ආදීනව මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන්නේ කියලා අනිවාර්යයෙන්. ඒ ආදීනව සම්බන්ධයෙන් ඔවුන්ට දැනුවත් වීමක් ලබා දීම සිද්ධ කරන්නට අවශ්‍ය නැති අපි මෙවැනි වැඩසටහන් පැවැත්වීමෙන් පවා උත්සාහ ගන්නේ මේවා සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නටයි. ඒ වගේම ඔබ යම්කිසි හානියටපත් වූ පුද්ගලයෙක් නම් වින්දිතයෙක් නම් ඔබ එවැනි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔබව දැනුවත් කිරීම අපේ වැඩසටහනේ පරමාර්ථය වුණා. අපි විශ්වාස කරන අපේ කතාබහේ අවසානයේදී පැමිණලා සිටින්නේ අපේ මේ උත්සාහයේ යම්කිසි දුරකට සාර්ථක වුණයි කියලා. කෙසේ වුණත් අවසාන වශයෙන් මේ ශ්‍රාදා රූපවාහිනියේ නරඹන මහජන වේදිකාව නරඹන ප්‍රේක්ෂකයන්ට නීතිඥතුමනි ඔබතුමාට ප්‍රකාශ කරන්න තියෙන මොකක්ද? පරිගණක සහ ජාල පද්ධති භාවිතා කරනකොට මේවා ඉවත් කළ යුතු දේවල් නෙමේ. මේවා ජීවිතයට සුබදායී ලෙසට ඵලදායී ලෙසට යොදා ගන්න. මේ අවභාවිතා කරන පැත්ත සම්බන්ධයෙන් තිබෙන දේවල් වලට මග අවුරන්න. කල්පනාවෙන් සිහිබුද්ධියෙන් ඒ පාවිච්චි කරන්න. මම නැවතත් මතක් කරන්නේ ඔබ දැකලා තිබෙනවද? මෙම විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි ඔස්සේ ධර්ම පණිවිඩයක් අඩු ගානේ හුවමාරු කරගන්න. කීයෙන් කී දෙනාද ධර්ම පණිවිඩයක් මේ වෙබ් අඩවි ඔස්සේ පාවිච්චි කරලා ජනතාව සුඛිත මුදිත කරන්න කටයුතු කරන්නේ. ඒ නිසා මදක් හිතන්න. හිතලා ඉවර වෙලා මේ ලෝක ප්‍රජාව විසින් අපිට විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් එක්ක ලබා දුන්න මේ මෙවලම අවභාවිතා කිරීමට නෙමෙයි මෙය සුබදායී ලෙසට භාවිතා කරලා තමුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පාවිච්චි කරන්න. ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. ඒ වගකීම සෑම පුරවැසියෙකුටම පැවරෙන වගකීමක්. ඉතින් ඒ කාරණය සිහිපත් කරමින්ම අද අපි සෝදානම් වන්නේ මහජන වේදිකාවෙන් සමුගෙන යන්නටයි. අද මහජන වේදිකාවෙන් අපි සිදු කරපු මේම කතා බහ පරිගණක අපරාධ සහ ඒ සම්බන්ධ නීතිය සම්බන්ධයෙන් අද දවසේ අපිට සම්පදායකත්වයේ දැක්වේ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබේරත්න මහතා. එතුමාට ශ්‍රද්ධා රූපවාහිනියේ මහජන වේදිකාවෙන් අපගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ ඔබතුමාට අපි පුද කරන ඔබතුමාගේ කාර්යබහුල වේලාවෙන් අපි වෙනුවෙන් මේ කාලය වැය කරලා ශ්‍රද්ධා රූපවාහිනියට පැමිණියාට. ඒ වගේම අද මේ අපි සිදු කරන ලද කතා බහ සම්බන්ධයෙන් ඔබට පුළුවන් අපිට කතා කරලා ඔබේ අදහස් යෝජනා ඔබට තිබෙන ගැටලුවක් තිබෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න අපේ දුරකථන අංකය 071 81 29 999. ඒ වගේම අපේ ලිපිනය තමයි මහජන වේදිකාව නිෂ්පාදක ශ්‍රද්ධා රූපවාහිනිය හේවාගම කඩුවෙල. එසේනම් ලබන සෙනසුරාදාත් මෙවැනි කාලීන වශයෙන් වැදගත් වන කතා බහක් ඔබ යාලින්දයට ගෙනීමේ අරමුණින් අපි මේ සෝදානම් වන්නේ මහජන වේදිකාවෙන් සමගෙන යන්නටයි. එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.